And now, live at 8. අයබෝවන් එක්වන් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිවටේට් සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුල් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කොවිඩ් මාර්ගෝපදේශ මාලාව නිකුත් වේ. අන්තර් පළාත් සංචරණ සීමා තවත් දින 14කින් දීර්ඝ කෙරේ. පූජනීය ස්ථාන විවෘත කිරීමට පියවර. විවාහ මංගල්‍ය උත්සව සඳහාත් අවසර. පළාත් කිහිපයකට අදත් තද වැසි. ප්‍රදේශ කිහිපයක් ගංවතුරින් යටවෙද්දී ප්‍රදේශ කිහිපයකට සුළඟින් හානි. නායයාම් පිළිබඳවත් අනතුරු ඇඟවීම්. ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹි දොරින් දොරට කප්රුක වැඩසටහන. දිගු කලකට පසු හඬ අවදි කළ විමල්. නිහඬ බව කියන්නේ හඬක්. ඒකේ හොඳ අර්ථයක් තියෙනවා. තේරුම් ගන්න පුළුවන් අයට තේරුම් ගන්න පුළුවන්. තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිවයිනට. එන්නත් ගෙනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානා 2ක් චීනයට. දැනට පවතින සංචරණ සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසීල ගුණවර්ධන මහතා අද නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් දින 14ක් නොවෙනස්ව පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ. දැනට පවතින සංචරණ සීමා අද සිට ක්‍රියාත්මක වන පරිදි තවදුරටත් ලිහිල් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසීල ගුණවර්ධන මහතා සඳහන් කළේ අවසර ලබා දී ඇති කාර්යයන් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට දැඩිව අනුකූල වන අයුරින් මහ ජනතාව ක්‍රියා කළ යුතු බවයි. එම ලිහිල් කරනු ලැබූ සංචරණ සීමා අතර පූජනීය ස්ථාන එනම් පන්සල්, පල්ලි හා කෝවිල් විවෘත කර තැබීමටද අවසර හිමි වනවා. එමෙන්ම කර්මාන්ත ශාලා ක්‍රියාත්මක අතර ගොඩනැගිලි හා ඉදිකිරීම් ස්ථාන සඳහා අවසර හිමිව තිබෙනවා. මෝටර රථ ගරාජ්, ටයර් සේවා සහ වාහන සේවා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විවෘත කළ යුතු බවද නිවේදනයේ දැක්වෙනවා. රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන අවම සේවක සංඛ්‍යාවකින් පවත්වාගෙන යාමට හැකිවන අතර ආයතන මේ රැස්වීම සඳහාද අවසර හිමිව තිබෙනවා. ඒ සඳහා සහභාගී විය හැකි උපරිම ධාරිතාව 25%ක්. එමෙන්ම උපයෝගීතා සේවා වෙනත් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන අතර වැඩමුළු සම්මන්ත්‍රණ සන්නාමදියත් කිරීම සඳහා අවස්ථාව හිමිව පවතිනවා. ඒ සඳහා අවම කාර්ය මණ්ඩලයක් සහභාගී කර ගැනීමට මෙන්ම උපරිම සහභාගී විය හැකි පිරිස 50 දෙනෙකුට සීමා වනු ඇතේ. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව තුළින් මංගල උත්සව සඳහාද අවසර හිමිව තිබෙනවා. ශාලාවේ ආසන ධාරිතාවෙන් 25%ක් වන පරිදි හෝ උපරිම 150 දෙනෙකුට යටත්ව මංගල උත්සව පැවැත්වීමට හැකියාව ලබා දී ඇති බව නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. අවමංගල්‍ය කටයුතු සඳහා අවසර හිමිවන්නේ දේහය මුදා හැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කිරීමට යටත්වයි. පුද්ගලයන් 50 දෙනෙකුට ඒ සඳහා සහභාගී වීමේ අවස්ථාවද ලබා දී තිබෙනවා. තවද පුද්ගලික කුලී රථ හා ටැක්සි රථ සඳහා ආසන ධාරිතාවට අවසර හිමිව ඇති අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී සියලුම පළාත් සඳහා ආසන ධාරිතාව 50%කට යටත් කර තිබෙනවා. ඒ බස්නාහිර පළාත තුළ ආසන ධාරිතාව 30%කට සීමා වනු ඇතේ. කෘෂි කර්මාන්ත හා වැවිලි කර්මාන්ත විවෘත කරන අතර කන්න රැස්වීම සඳහා සහභාගී වන උපරිම සංඛ්‍යාව 25කට සීමා කර තිබෙනවා. තොග වෙළඳාම සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට සහ ජංගම වෙළඳුන්ට හා පදික වෙළඳුන්ටද මෙමගින් අවසර හිමි වනවා. මීට අමතරව සිල්ලර වෙළඳසැල්, කඩ, බේකරි හා බේකරි සේවා, සුපිරි වෙළඳසැල් මෙන්ම සාප්පු සංකීර්ණ විවෘත කිරීමටද අවස්ථාව හිමි වනු ඇතේ. එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙම සේවාවන් පවත්වාගෙන යාමට හැකියාව පවතිනවා. තවද එලිමහන් වෙළඳාම, සතිපොළ, නිමියඳුම් විකිණීමේ වෙළඳසැල්, මැහුම්කරුවන්, sannivedana, ඉදිකිරීම් ද්‍රව්‍ය, බාබල් සහ රූපලාවන්‍යාගාර විවෘත කිරීමටද හැකිවන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවයි. සියලුම විභාග පැවැත්වීමට අවසර හිමි වන අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව පුස්තකාල විවෘත කිරීමට හැකියාව පවතිනවා. මූල්‍ය ආයතන එනම් බැංකු, මූල්‍ය සමාගම් සහ උකස් මධ්‍යස්ථාන විවෘත කරන අතර ඕනෑම වේලාවක මුළු ගනුදෙනුකරුවන් සංඛ්‍යාවෙන් 10%ක් නොඉක්ම විය යුතුයි. අධිකරණ විවෘත කරන අතර උසාවි පරිශ්‍ර සහ අධිකරණ කාමරයේ සිටිය හැකි පුද්ගල ධාරිතාව 50%ක්. එය බස්නාහිර පළාතේ 35%ක ධාරිතාවකට සීමා කර තිබෙනවා. එමෙන්ම බන්ධනාගාර තුළට අමුත්තන්ගේ පැමිණීම තහනම් වනු ඇතේ. ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා අවසර ලබා දීම, ව්‍යායාම මධ්‍යස්ථාන, ගෘහස්ස ක්‍රීඩාගාර, ඇවිදින මංතේරු, පිහිනුම් තටාක විවෘත කිරීමට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවෙන් අවස්ථාව හිමිවනවා.
වැඩිහිටියා ළමා නිවාස තුළ අමුත්තන්ගේ පැමිණීම තහනම් කිරීමට හා දිවාසුරකුම් මධ්‍යස්ථාන 50%ක ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමටද හැකියාව පවතිනවා. සිනමාහල් ආසන ධාරිතාවෙන් 50% සහ කෞතුකාගාර ධාරිතාව 50% නොඉක්ම විය යුතුයි. අවන්හල්, ස්පා, හෝටල් සහ විවේකාගාර විවෘත කරන අතර ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවයි. ඊට අමතරව කැසිනෝ, රාත්‍රී සමාජශාලා, ඔට්ටු මධ්‍යස්ථාන තව දුරටත් වසා තැබෙන බවයි ලිහිල් කෙරුණු නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවේ සඳහන් වන්නේ. පළාත් අතර සංචාරණ සීමාවන් තවත් සති දෙකක් ඉදිරියට එලෙසම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඉදිරි සති දෙක ඇතුළත රෝගීන් වාර්තා වන ප්‍රමාණය අනුව මෙම අපි ලිහිල් කරන ලද සීමාවන් තවත් ලිහිල් කරනවාද කියන එක අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තද සුළං තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රැසකම දේපල හානි වාර්තා වුණා. ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැලණි, කළු, නිල්වලා සහ ගින් ගංගාවල ජල මට්ටම ඉහළ යාමෙන් අදාළ පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්ද හටගෙන තිබෙනවා. අධික වර්ෂාවත් සමග කළුගංගේ ජල මට්ටම ඉහළ යාමෙන් රත්නපුර සහ එළපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ දෙකකට ගම් වතුරින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අද උදෑසන රත්නපුර වළුගුපිටිය ජල මාපාංකයේ ගම් වතුර මට්ටම මීටර් 9 සීමාව දක්වා වර්ධනය වෙමින් තිබුණේ මෙලෙසින්. ඒ හේතුවෙන් රත්නපුර නගරයේ සීවලී ක්‍රීඩාංගණය හා අවට ප්‍රදේශ ගම් වතුරින් යට වී තිබුණා. රත්නපුරේ ගොඩිගමුව අංගම්මන විරලුප බටුගෙදර මුද්දු යන ග්‍රාම සේවා වසම්වල නිවාස රැසක්ද ජලයෙන් නැටවීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට ලක් වුණා. රත්නපුර කඩුගල්වත්ත පල්ලියපාර ප්‍රදේශයේ ජලයෙන් නැටවීම හේතුවෙන් පල්ලියපාරේ පවුල් 12ක් තාවකාලිකව මේ වන විට රැඳී සිටින්නේ ජුම්මා මුස්ලිම් පල්ලියේ. ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හංගමුව, ඇලපාත, කරංගොඩ, රද්දැල්ල ආදී ප්‍රදේශ රැසක ජනතාව ගම් වතුරෙන් පීඩාවට ලක්ව තිබෙනවා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වල ප්‍රදේශයේ ගම් වතුරට හසු වී කොටු වී සිටි පිරිසක් අදාළවම බේරා ගැනීමට රත්නපුර පොලිසියට හැකි වුණා. එම මෙහෙයුම අද දිනේ පුරාවටම ක්‍රියාත්මක වූ අතර ගම් වතුරට කොටු වී සිටි මිනිසුන් මෙන්ම සුරතල් සතුන්ද බේරා ගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. ආන්නේ අයිබඩ පතෝ පංගා දෙපා සම්බිද බැලුවා ආ බයි ඉඳලා යනවා වව යටි බහිද යටි අඩිය කරගත්තා ඊ රාත්‍රියේ සිට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සීතාවක ගඟ පිටාර ගැලීමෙන් අවිස්සාවේල්ල නගරය ඇසළ පහත්බිම් රැසක් ජලයෙන් නැටුණා. සියලුම ගංගාදරෝණි වල ඉහළ ධාරා ප්‍රදේශවල ප්‍රධාන ගංගාවේ සහ අතු ගංගාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තියෙනවා. මේ තත්ත්වය මත මේ ගංගාදරෝණි හතරටම පහත්බිම් සඳහා සුළු ගම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ වන විටත් අනුතර ඇඟවීම් නිකුත් කරලා තියෙනවා. යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බෙරන්නාව අබේරාජ විද්‍යාලයේ අසලින් ඇති පල්ලි කුඹුර මාර්ගය හරහා ඇති පාලමක කොටසක්ද ඊයේ රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවත් සමග කැඩී ගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් පවුල් 500ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි. අධික වර්ෂාවත් සමග හමාගිය සුළං හේතුවෙන් ප්‍රදේශ රැසකින් ගස් කඩා වැටීම් වාර්තා වන අතර පානදුර මූලික රෝහල් පරිශ්‍රයේ තිබූ විශාල තේක්ක ගසක් රෝහල් සේවකයන්ගේ ත්‍රිරෝද රථ දෙකක් මතට කඩා වැටී තිබුණේ මෙලෙසින්. දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයට පැරණි දැවැන්ත නුගගසක් මෙලෙස කඩා වැටී තිබුණා. මේ හේතුවෙන් අදාළ මාර්ගය ඔස්සේ ගමනාගමනයට මාදම්පේ ප්‍රදේශයෙන් බාධා මත වුණා.
අධික වර්ෂාවත් සමග හමාගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක් මතට පොල්ගස කඩා වැටීමෙන් නිවසට දැඩි හානි සිදු වුණා. දැඩි සුළං හේතුවෙන් ඇහැලියගොඩ වත්ත එක කොටසේ තාවකාලිකව ඉදිකර තිබූ නිවාසවලට හානි සිදුව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ පහළගම ආරුපොළ ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාසවලට සුළඟින් හානි සිදුව ඇති බවයි. මේ අතර වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය නිසා රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි පාරිභෝගිකයන් 4,75,000කට විදුලි බලය ඇනහිට ඇති බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා. ඔහු පැවසුවේ කඩිනමින් ඒවා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැල්න අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් ගිනිගත් හේන දියගල හරහා නෝර්ඩන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයත් නායාම් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණා. ගිනිගත් හේන පොල්පිටිය පොලිස් වසමට අයත් කළුගල යටිබේරිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටි ඇති බවත් එම පස්කන්ද ඉවත් කිරීමේදී කන්දට ඉහළින් වූ තවත් පස්කන්දු කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල පොලිස් මාර්ග බාධකය අසලින් වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මේ අතර ගිනිගත් හේන හරහා නෝර්ඩන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල පස්කන්දක් ගිනිගත් හේන දියගල වත්ත ප්‍රදේශයෙන් කඩා වැටීම නිසා එම මාර්ගයේද තාවකාලිකව වසා දැමුණු බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පැවසුවා. මේ අතර මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේද ගමනාගමනයට බාධා මතු වුණා. අප වාර්තාකරු පැවසුවේ හැටන් කොළඹ ඒ7 ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා ස්ථාන කිහිපයකට පස්කන්දු කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා මතු වූ බවයි. හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභහානි සිදු වුණා. මධ්‍යම කඳුකරයට ඇදැල්න අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දුරුටු 3ක් අද අලුයම ස්වයංක්‍රීය විවෘත වූ අතර වර්ෂාව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන දියඇලි අද දිස් වූයේ මේ අයුරින්. මේ අතර කොළඹ ගාල්ල කළුතර මහනුවර කෑගල්ල නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කිහිපයකට නායාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. දිවයිනට බලපා ඇති නිර්තදිග මෝසම් තත්ත්වයේ හේතුවෙන් ඇදහැල්නු අධික වර්ෂාව හේතුවෙන් ගම්පොළ 12 භාගයේ ප්‍රදේශීය නිවසකට පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ 76 හැවිරිදි සිවුදරුපියෙකු එලෙස මිය ගොස් ඇති බවයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වලට තවදුරටත් වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි. තවද දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70වත් අතර තද සුළංද අපේක්ෂා කරන අතර විරලාසන්න කුඩා ධීවර යාත්‍රාවලට නැවත දැනුම් දෙනතුරු මුහුදු යාමින් වළකින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. පොල් පැල ලක්ෂ 40ක් සිටුවීමේ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ මාවතගම බුජ්ජම්පොළ වැලිකෙටිය වතුයායේදී. දොරින් දොරට කපුරු කෑන තේමාව යටතේ රටපුරා පොල් පැල ලක්ෂ 40ක් සිටුවීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ මෙලෙස ආරම්භ වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මාවතගම බුජ්ජම්පොළ වැලිකෙටිය වතුයායෙන් ඇරඹි මේ ජාතික වැඩසටහනේ පළමු පොල් පැලය ජනාධිපතිතුමා රෝපණය කළේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ. එහිදී පොල් වගා වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරයේද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ දුර කොච්චරද? පොරකගේ අඩි 6යි. පොල්ගස් දෙකක් අතර අඩි 26යි දැන් තියෙන්නේ. අද එරඹුණු මෙම ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා පොල් පැල සිටුවීම ක්‍රියාත්මක වුණා. මේ අතර රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එවැනි කිසිදු අවසරයක් ලබා දී නොමැති අතර ඉදිරියේදීද එවැනි අවස්ථාවක් ලබා නොදෙන බවයි. මේ අතර බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණයේ ප්‍රතිස්ථාපිත කිරීමට යෝජිත හොරණ මිල්ලෑව වතුයායට අයත් භූමිය ඊයේ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. හොරණ මිල්ලෑව වතුයායට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් පිළිගනු ලැබුවා.
සිපිරි සුවසෙත් උදාන මිල්ලෑව රැඳුම් හා විශෝධන මධ්‍යස්ථානය ලෙස නම් කර ඇති යෝජිත ව්‍යාපෘතිය පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සතු හොරණ මිල්ලෑව වත්තෙන් අක්කර 200ක භූමි ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පසුරුවේ කතරගම පුදබිමට පැමිණියා. කිරිවෙහෙර වැඳපුදාගත් අග්‍රාමාත්‍යවරයා රුහුණු කතරගම මහා දේවාලය වැඳ ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සවස කතරගම කිරිවෙහෙර පුදබිමට පැමිණියා. අග්‍රාමාත්‍යවරයා පළමුව කතරගම අෂ්ටඵල බෝධිය අසල ආගමික වතාවත් වලට එක්වුණා. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු රටවැසියන්ට නිරෝගී සුවපත ආශිර්වාද කළා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සමාජිකයන් අනතුරුව ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණු පොල්පැල ලක්ෂ 40ක් සිටුවීමේ දුරින් දොර කප්රුක ජාතික වැඩසටහනට කතරගම සිට එක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කතරගම පූජා භූමියේ පොල්පැල දෙකක් රෝපණය කළා. බැසිල් රාජපක්ෂ මහතාට හෝ වෙනත් අයෙකුට ආණ්ඩුවේ තනතුරක් දීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය ප්‍රතික්ෂේප කළ නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කඩුවලදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. දොරින් දොරට කප්රුක යන තේමාව යටතේ රට පුරා පොල්පැල ලක්ෂ 40ක් සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව පොල්පැල බෙදාදීමේ වැඩසටහනක් අද කඩුවෙල ප්‍රදේශ ලේකම් කාර්යාලයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊට කලින් මොකද නිහඬ බව කියන්නේ හඬක්. ඒකේ හොඳ අර්ථයක් තියෙනවා. තේරුම් ගන්න පුළුවන් අයට තේරුම් ගන්න පුළුවන්. ඒ කාලේ මේ බැසිල් රාජපක්ෂ මහත්මයා එනවට විරුද්ධව කතා කරලා විත්තුපුරවැසියන් පාර්ලිමේන්තුවේ එනවට විරුද්ධව කතා කරා. නෑ බැසිල් රාජපක්ෂ මහත්තයා හෝ වෙනත් පුද්ගලයෙක් එනවට විරුද්ධව අපි කතා කරේ නෑ. අපි කතා කරේ 20 වෙනි සංශෝධනයේ අවස්ථාවේදී ද්විත රටවැසි භාවය පිළිබඳ ප්‍රශ්නෙත් निराකරණය විය යුතුයි කියන මතය. ඒ ස්ථාවරය අපි තවදුරටත් තියෙනවා. බැසිල් රාජපක්ෂ මහත්මයාට දැන් මුදල් අමාත්‍ය ධූරය වගේ අමාත්‍ය ධූර ලබා දීම පිළිබඳව පුදුමාලාගේ පක්ෂය කැමතියි. බැසිල් රාජපක්ෂ මහත්මයා හරි වෙන කෙනෙක් හරි අපි ගොඩනගලා තියෙන ආණ්ඩුවේ ඉන්න පාර්ශවකරුවා. ඒ පාර්ශවකරුවන් අතරින් ඕනම කෙනෙකුට ඕනම තනතුරක් දීමට ජනාධිපතිතුමාට අයිතිය තියෙනවා. ඒ අයිතිය අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. දැන් පක්ෂයේ කියන විදිහට දැන් ඔබතුමාලාත් විශ්වාස කරනවා මේ කඩාවැටෙන ආර්ථිකයට පණක් දෙන්නයි මේ එතුමා ආවේ. ආර්ථිකයේ තියෙන අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. මම දන්නේ නැහැ එතුමාට ඒක පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. ඒ දැන් ගොඩක් කල් ඒක ගැලවිලා. ඔය කියන්නේ එපාවල පොස්පේට් එකට. ඒක දැන් ගොඩක් දවස්. ඒක නම් ඔබතුමාට යම් කෙනෙහිලිකම් මේ ආණ්ඩුව වලින් වෙනවා. එහෙම පේනවද? COVID-19 ආසාදිතයින් 1515 දෙනෙකු අද දිනේ මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,72,998ක්. මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම COVID-19 මර්ධන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයන් 1537 දෙනාගෙන් 1515 දෙනෙකුම අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතයින්. විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි තවත් පුද්ගලයන් 42 දෙනෙකුද COVID-19 ආසාදිතින් ලෙස හඳුනාගත්තා. තවත් COVID ආසාදිත මරණ 33ක් ඊයේ සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. ඒ අතර පිරිමි පුද්ගලයන් 19 දෙනෙකු සහ කාන්තාවන් 14 දෙනෙකුද වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 3467ක්. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල යටතේ ඊයේ මන්නාරම දිස්ත්‍රික්කයේ යලි ආරම්භ කරනු ෆයිසර් එන්නත ලබා දීම අද දිනේත් ක්‍රියාත්මක වුණා. මෙම එන්නත ලබා දෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ තුල ජීවත් වන දිහිවර ප්‍රජාව ප්‍රමුඛ කරගනිමින්. මීට අමතරව බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ටත් බස්නාහිර පළාතෙන් පිටත වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් සයිනෝෆාම් එන්නත ලබා දීම අදත් සිදු වුණා. දෙවයිනේ ප්‍රදේශ ගණනාවකම සයිනෝෆාම් එන්නත ලබා දීම සිදු කරනු අතර ඊට විශාල පිරිසක් පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී එන්නත් කිරීමේ වැඩපිළිවෙල අද ක්‍රියාත්මක කරනු අතර ඒ සඳහා පාර්ශව කිහිපයක්ම කැඳවා තිබුණා. අප වාර්තාකරු පැවසුවේ ගුරුවරුන්ටද එන්නත ලබා දීම සඳහා අද උදෑසන 9ට කැඳවා තිබූ අතර ඊට අදාළ ලේඛන නොමැති බව පවසමින් අද පස්වරුව වනතෙක් ගුරුවරුන්ට එන්නත ලබා දීම ප්‍රමාද කළ බවයි. මේ අතර සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකින් සඳහා එන්නත ලබා දීම අද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. එම අවස්ථාවට ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙන්ම සංචාරක මාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද එක්ව සිටියා. ජනාධිපතිතුමාට වමනාව තියෙනවා සති දෙකක් තුනක් ඇතුළත මේ ශේෂ්ඨයේ ඉන්න සියලු දෙනාට එන්නත් ටික ලබා දීලා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න. ඒ ආරම්භ කරනකොට මේ ව්‍යවසායකින්ට හා ඔවුන්ගේ පවුලුත් සුරක්ෂිත වෙන්න ඒ වගේම එන සංචාරක කොවිඩ් ෆ්‍රී කන්ට්‍රියක් එකක් ඒගොල්ලන්ට මේකෙන් ආසාදනය වෙන්නේ නැහැ කියන විශ්වාසයක් ගොඩනගෙන්න ඕනේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති කිහිපය තුළ ලංකාව පුරාම ඉන්න සංචාරක ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් මේ එන්නත ලබා දෙන්න. රටට ඩොලර් බිලියන 4ක 5ක විදේශ විනිමය මේ සංචාරක ව්‍යාපාරයෙන් ගෙන එනවා. ඒ හින්දා මෙය ඉතාමත් කඩිනමින් යථා තත්ත්වයට පත් කරගෙන ආරම්භ කිරීමේ අවශ්‍යතාවය අධිකව ජනාධිපතිතුමා අගමැතිතුමා රජයක් විදිහට හඳුනගෙන තියෙනවා. දැනටත් බයෝ බබල් එක හරහා සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ලංකාවේ ජනගහනයෙන් 60ක් 30ට වැඩි පිරිසකින් 60කට ආසන්න ප්‍රමාණයක් එන්නත් කරණය කරාම අපිට හැකියාව ලැබෙයි සංචාරක ව්‍යාපාරය පූර්ණ වශයෙන් රට විවෘත කරන්න. ඒ සියල්ලම තීන්දුව දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ නිර්දේශයන් මත. මේ වන විට මෙරට තුළ කොවිඩ් මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් සයිනෝෆාම් ස්පුට්නික් V සහ ෆයිසර් එන්නත භාවිතයට ගැනෙනවා. ඒ අනුව මින් කුමන හෝ එන්නත් වර්ගයක පළමු මාත්‍රාව ලබා දී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 37,54,422ක්. පුද්ගලයන් 13,82,151 දෙනෙකුට මේ වන විට මාත්‍රා දෙකම ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. අවුරුදු 30ට උඩින් ඉන්න ජනගහනයේ සියලුම දෙනාට ලබා දීමෙන් පසුව තමයි අපි 30ත් 18ත් අතර අයට එන්නත් කරණය කිරීමට පසුව තීරණයක් කරනු ලබන්නේ. කොරෝනා සෑදී සුව වුණ අය ඉන්න විශාල පිරිසක්. ඔවුන් සඳහා එන්නත් කිසිද ලබා ගන්න මොකද්ද ක්‍රමවේදය? කොරෝනා සෑදී සුව වුණ අයට ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය වෙත ගොස් උන්ට ඒ රෝගය සැදුනේ කවද්ද සුව වුණේ කවද්ද කියලා උන්ට අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි. නැත්නම් වසංගත රෝගාංශය වෙත දුරකථන ඇමතුමක් ලබා දීලා උන්ට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. මේ අතර හෙට අලුයම තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා බිලියන 2ක් දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවා. ඔහු සඳහන් කළේ එම එන්නත් රැගෙනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 2ක් චීනය බලා පිටත් කර හැරි බවයි. COVID-19 මර්ධන වැඩපිළිවෙල සඳහා යුනිලීවර් CT ආයතනය නුවරඑළිය මහරෝහලට ඊයේ PCR සෙන්ට්‍රිෆියුජ් පරීක්ෂණ යන්ත්‍රයක් පරිත්‍යාග කළා. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තුල සිදු කරනු ලබන PCR පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීම සහ එහි ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම අවස්ථාවට නුවරඑළිය මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න යුනිලීවර් CT ආයතනයේ කර්මාන්තශාලා කළමනාකාරිණී අනුෂා කොතලාවල කර්මාන්තශාලා ඉංජිනේරු නිහල් සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පුංචි දරුවන් ගැවසෙන තැනක වැඩි අවධානයක් තියෙන්න ඕන කියන දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒත් ඒ අවධානය ඒ සැලකිල්ල නොතිබුණු තැන සිදුවුණු අවාසනාවන්ත අනතුරක් ගැන අම්බලන්ගොඩ කොස්ගොඩ ප්‍රදේශයෙන් අද වාර්තා වුණා. කොස්ගොඩ දුව මෝදරගඟේ සුන්දරත්වයේ නරමන ගමන් ඔරු පදින්න කියලා හිතාගෙන තමන්ගේ සීයත් එක්ක සවික සහික පුංචි පුතාල දෙන්න ගඟ පැත්තට ගිහින් තිබුණේ අද උදෑසන කාලේ. ඒ තවාසනාවකට හරියටම ගඟ මැද්දේදී තුන්දෙනාම ගමන් කරපු ඔරුව පෙරළුනේ කිසිම දෙයක් හිතාගන්නවත් බැරි විදියට. සීයත් පුංචි පුතාල දෙන්නත් ගැන කිසිම ආරංචියක් නැති තැන කට්ටියම එකතු වෙලා හොයලා බලන්න ගඟ පැත්තට එද්දි ඒ කවුරුවත්ම පේන්න හිටියේ නැහැ. ඊට පස්සේ නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමෙත් සහාය ඇතිව අද දහවල් කාලේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තමයි ගඟේ ගිලිලා හිටපු තුන්දෙනාම හොයාගන්න පුළුවන් වුණේ. එලෙස හොයාගත් පුංචි සවික සහ සහික රෝහල් ගත කළත් ජීවිතේ බේරාගන්න බැරි වුණා. මේ අවාසනාවන්ත අනතුරට මුහුණ දීලා තිබුණේ එකම පවුලේ නිවුන් මුණුබුරන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ ආදරණීය සීයා. අධිතාක්ෂණික කේබල් මත ඉදිකෙරෙන නව කැලණි පාලමේ යොරු දෙක කොන්ක්‍රීට් යොදා යා කිරීම අද සිදු වුණා. ඒ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතින්.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ විවෘත වීමෙන් අනතුරුව කොළඹ නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුළු වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් දක්නට ලැබුණා. වත්මන් කැලණි පාලමේ ධාරිතාව එම රථවාහන සඳහා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 2014 වසරේදී නව කැලණි පාලමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පැරණි කැලණි පාලමට යාබදව මංතිරු 6කින් යුත් නව පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා. ඒ අනුව මෙරට පළමු අධිතාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලීගොඩ නව කැලණි පාලමේ කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට් පාලම් කොටසේ ඉදිකිරීම අවසන් කර පාලම යා කිරීම අද මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහාමාර්ග ඇමතිවරයා හැටියට මේවා සැලසුම් සකස් කෙරුවේ, කිවිසුම් අත්සන් කෙරුවේ. සියලුම දේවල් 2015 ඉස්සෙල්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජාති අමතද්දී එතුමා පැහැදිලිව කිව්වා මේ කැලණි පාලම ඊළඟ මාස කිහිපය ඇතුළත විවෘත කරනවා කියලා. ඉතින් අපි විශ්වාස කරන අගෝස්තු අන්තිම සතියේ නැත්නම් සැප්තැම්බර් වල අපිට මේ කැලණි පාලම අපිට වැඩ අවසන් කරලා විවෘත කරන්න පුළුවන් වෙයි කියලා. කල් පවත්නා අධිතාක්ෂණික රැහැන් සහ ගං එවුර මත දෙපසට විහිදෙන විශාල කුළුණු දෙකක් මගින් ප්‍රධාන පාලමේ බර දරා සිටින ආකාරයට දෙපසට සමාන බර ලැබෙන පරිදි මෙම පාලම නිර්මාණය කර තිබීමද විශේෂත්වයක්. COVID-19 රෙගුලාසි උල්ලංඝනය කරන බව පවසමින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම හා රඳවා තැබීම සම්බන්ධයෙන් සිය සංගමය අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා. එම සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ මෑත කාලිනව නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් මහජන විරෝධතා හෝ එලිමහන් රැස්වීම් තහනම් ක්‍රියා ලෙස නම් කර නොමැති බවයි. මේ අතර විරෝධතාවලදී උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. මේ හදිසියේ මතුවෙන ප්‍රශ්න මිසක් හිතාමතා ඉලක්ක බලලා එහෙම කටයුතු කළා නෑනේ. වැරදි දෙයක් වෙලා තියෙනවා නම් අධිකරණයෙන් අපිට ඒක කියයි. පොලිසිය බාර අමතුමත් හමුදාව බාර ඇමතිවරුත් අනුගමනය කරන තියෙන නීති රීති තමයි අනුගමනය කරන්නේ. නැත්නම් පොලිසියට අහවල් කෙනා ගන්න කියලා කවදාවත් ඇමතිවරයෙක් කියන්නේ නෑනේ. අපි රජයට කියනවා රටේ ජනතාවට පීඩාවට පත් කරන්න තවවත් මෝහත් වෙනවා. අපි රටේ ජනතාව පෙළගස්සනවා ආණ්ඩුව මේ කරන මර්ධන ක්‍රියාවලියට විරුද්ධව. මේක අපි පැහැදිලිව කියන්න මේක ආණ්ඩුවේ ක්‍රියාවලියක් නෙමෙයි. සමහර පොලිස් නිලධාරීන්ගේ තියෙන නොමනා හැසිරීමක්. ඉතින් අධිකරණය අපදුනට පස්සේ යම් පුද්ගලයෙක් නිරෝධායනට යොමු කරන කියන කාරණය පොලිසිය විසින් තීරණය කරනවාද කියන ගැටලුව අපි හමුවේ තියෙනවා. පොලිසිය වැඩිපුර ලකුණු දාගන්න ගිහිල්ලා ආණ්ඩුව තමාරු දාන තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිසේත්ම එදා සිදුවුණු සිද්ධිය පොලිසිය ක්‍රියා කරපු හැටි වැරදි. ඒ වගේම අපදීපු පිරිස ස්වාභීන් එළියට පැමිණෙන විට නිරෝධායනය සඳහා රැගෙන යාම සම්පූර්ණ නීති විරෝධී. අධිකරු ජනාධිපතිතුමා උද්ඝෝෂණය කරන පිරිසට වෙනම තැම්පවා හඳුන්වලා දීලා මේ රටේ වෙන තැනකට මේ රට අරගෙන යන්න කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ 17000ක් හොයාගෙන අවිල්ලා කොයි හරි නගර මැදයකට අවිල්ලා මේ රටේ සාමාන්‍ය ජනතාවට ගැටලු වෙන විදියට කවුරු හරි කටයුතු කරනවා නම් ඒකට විරුද්ධව ඒ අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එක තමයි රජයක් ඇටියට අපේ වගකීමක්. අද තියෙන දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම යම් අවස්ථාවේදී අතිරික්තයක් තියෙන අවස්ථාවේදී ඒක තේරුමක් නැති වෙනවා. ඒක නැති වෙගෙන ගියාට පසුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම තේරෙන්නේ. මං හිතන්නේ ඔය කටයුත්ත තමයි දැන් වීගෙන යන්නේ. අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස අපි ලබලා දීලා තියෙනවානේ. එවැනි අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට කිසි ගැටලුවක් නැහැ. හැබැයි පවතින නීතිය තුල ක්‍රියාත්මක වෙන රටේ මූලික නීතියට පටහැනි දෙයක් වෙනවා නම් ඒ සෑම කෙනෙකුටම අවස්ථාවක් තියෙනවා නීතිය සරණපතක්. රජයක් හැටියට ගත යුතු තීන්දුව තියෙනවා. ඒ තීන්දුව පෙළක් වෙලාට අමිහිරි වෙන්න පුළුවන්. හැබැයි බහුතරයේ යහපත පිණිස එහෙම තීන්දුව ගන්න සිද්ධ වෙනවා. දැන් තවත් දේශීය පොතක්. පසුගියදා ගෙනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී මුහුදුපත් වූ තවත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගයක් අදත් දිවයිනේ වෙරළ තීර කිහිපයකටම ගොඩකසා තිබෙනවා. මේ අතර නෞකාව ගෙනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දේශීය නියෝජිත ආයතනයේ 7 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගෙනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ 7 දෙනෙකු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ මලික් අසිස් මහතා සඳහන් කළේ පසුගිය 19 වෙනිදා මෙම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් දේශීය නියෝජිත ආයතනයට එහි බහලුමක නයිට්‍රික් අම්ල කාන්දුවක් ඇති බවට දැනුම් දී තිබූ බවයි. කපිතාන්වරයා දැනුම් දී තිබියදීත් දේශීය සමාගම එම තොරතුරු වසන් කර නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහලුම් නිසි ලෙස ඇසුරුම් කර ඇති බවට හාබර් මාස්ටර් වෙත දැනුම් දී ඇති බවත් මලික් අසිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළා. එහිදී සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ සැකකරුවන් 7 දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සඳහන් කළේ නෞකාවේ නයිට්‍රික් අම්ල කාන්දුව 11 වෙනිදා සිට පැවති බවයි. නමුත් මේ සම්බන්ධව තම සේවාදායක සමාගම දැන නොසිටි බැවින් මෙහි වරද සිය සේවාදායකයින්ට බාර ගැනීමට නොහැකි බව ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ප්‍රකාශ කළා. කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 7 දෙනා අපමත මුදා හැරීමට නියෝග කළා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී මුහුදුබත් වූ තවත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගයක් අද උස්රටකේ යාව මුහුදු තීරයට ගොඩගසා තිබූ අතර පවත්නා අවධානම් තත්ත්වය නොතකමින් ප්‍රදේශවාසීන් අදත් ඒවා රැගෙන යාමට කටයුතු කළා. අඟුලාන වෙරළ තීරයටද අද මෙලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගොඩගසා තිබුණු අතර ප්‍රදේශවාසීන් ඒවා රැගෙන ගියේ මෙලෙසින්. දැන් ක්‍රීඩා පුවතක්. ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහ ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් ඊයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමු වුණා. යුද හමුදා මූලස්ථානයේ මෙම හමුව සිදු වූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමණියම් මහතා, වෙඩිතැබීමේ කණ්ඩායමේ සභාපති ප්‍රදීප් එදිරිසිංහ මහතා ඇතුළු ක්‍රීඩා නිලධාරීන් සහභාගී වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස වායු රයිෆල් ඉසව්ව නියෝජනය කරමින් ටෙහානි එගොඩවිල සහ බැඩ්මින්ටන් ඒකල ඉසව්ව නියෝජනය කරමින් නිලූක කරුණාරත්න සහභාගී වුණා. ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ලුතනන්ට් කර්නල් තිලක් දිසානායක පතුරම් තුවක්කු වෙඩිතැබීමේ ජාත්‍යන්තර විනිසුරුවරයෙකු ලෙස මෙම හමුවට එක් වුණා. මෙම හමුවට එක් වූ නිලධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරමින් යුද හමුදාපතිතුමන් විසින් සමරු තිලනයක් හා මුදල් පරිත්‍යාගයක්ද සිදු කළා. Road to the Olympic. ඒ සමගින් අදට අප සමුගන්නවා. සුබ රාත්‍රියක්.